මේ ක්‍රිස්තු පූර්ව 3 වන ශතවර්ෂයයි සකල විශ්ව කීර්තිදර හෙළද්වීපයේ සන්ධිස්ථානගත කාල පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් වෙමින් පවතී. සිව්හෙළයම ඒකච්ඡත්‍ර කරවමින් සිහල කිරීටය ශීර්ෂප්‍රාප්ත කොටගත් පණ්ඩුක අභය මහරජුගේ පුත්‍ර රත්නය වූ ස්වර්ණපාලී පුත්‍ර මුටසිව නරේශ්වරයාට දාව ස්වකීය රන්දෝලියට ලැබුණු පුතුන් 10 දෙනෙකුන් හා ද්විදුහිතෘන් වූහ. ඒ අතරින් වඩා ශ්‍රේෂ්ඨතමයා තිශ්‍ය නොහොත් තිස්ස නම් විය. ස්වපියාණන්ගේ දෙව්ලොව ගමනයෙන් අනතුරුව තිශ්‍ය නොහොත් තිස්ස කුමරු හෙළයේ රාජ්‍ය ප්‍රාප්ත විය. එසේ ඒ රජගේ රාජ්‍ය ප්‍රාප්තිය කරණ කොටගෙන දේශයේ ඇති වූ පොදු ජන පුනරුදය මහත්සේ දැඩි විය. පවිත්‍ර සිරිසත් ධර්මයේ සිරි ලංකාව තරණය මහින්දාගමනය. ඉතිගල මහඇත්තු අවසර ජම්බුකෝල පට්ටනෙන් සයුරබට අපේ ජලයාත්‍රයේ පේදස්සි මහෝත්තමයාණන්ගේ කිරීටයට බොහෝසයෙන් ආහන්නයි. අද ඉරප්පච්චි අවරට යන්න කලියෙන් නායාත්‍රයේ අපිට ගොඩ බහින්ට ඇහැකිවී මහඇත්තෝ. කාරණා එහෙමයි. බොහොම හොඳයි. සොත්තිවෙන්ඩා සුරසා නා මණ්ඩිට තිස්සමයි රජුරු එවාපු අනේක විද වස්තු දුටුවයින් පස්සේ මගධ රටේ පේදස්සි මහත්මයාගේ සතුට නිම්හිම් නැති වේවි. නැද්ද කියාපිය? එහෙමයි රිටිගල මහඇත්තෝ සීවරන් දෙයියම්පා. හයමුතුය, ගජමුතුය, රතමුතුය, ආමලක් මුතුය. ඒ විතරක් නෙවෙයි. වලය මුතුය, අඟුලි වේතක මුතුය, කකුද පළමුතුය, ප්‍රකෘති මුතුය. මේ කියන විදි 8ම මුතු අහුරු පිටින් තියෙනවා හෙබල රහෝ. ඒ මදිවට ඉඳුනිල්, වෙර්ලුමිනි, පියුරාමිනි අනාදී නේක රුවන් වර්ගයේම තියේ.
ඇයි මහා ඇත්තුවර ජාතපව්වේ පහළ වෙච්ච යෂ්ටිත්‍රිත්තේ ලතා යෂ්ටිය, කුසුම යෂ්ටිය, සකුණ යෂ්ටිය. ඒ මංගල්‍යයේ තියේ බොල. දක්ෂිණ හවත සංඝයාත් සමගම. ආන් මහා ඇත්තෝ අර දීසෙන ගොඩබූයේ බාරු කච්චේ නේද? තිස්ස මහරජු විසින් තම අදෘශ්‍ය මිත්‍ර භාරතයේ පියදස්සීන් හොත් චක්‍රවර්තී අශෝකගේ සාමරාජ්‍ය වෙත මේක ප්‍රාකාර වටිනා ත්‍යාගභෝගද සහිතව පිටත් කර හැරි නාවික යාත්‍රා සමූහය සත් දිනක් කැවෑමෙන් බහුරුකච්ච වරාය නගරයට ගොඩ පසින්නට ආසන්න වෙමින් පැවති අතර රිටිගල මහ ඇත්තෝ නොහොත් මහාමාත්‍ය අරිට්ඨ තම අංගාරක්ෂක සගයන් සමග එක්ව ගමනාන්තයට ආසන්න වීමේ ප්‍රීතිය භුක්ති විඳින්නට වූයේ තමා ප්‍රධාන දූත පිරිස ආරක්ෂාකාරීව සාගර තරණය කරවන ලද මහ සයුරට අධිපති සුර සහ නාග මාතාවටද පින් දෙමිනි. මේ සියල්ල මෙසේ සිදුවන අතරතුර ලංකාපුර රාජ සභාවේ තිශ්‍ය මහරජු සහ ස්වකීය වැඩිමහල් සොහොයුරා වන උපරාජ මහානාග අතර තරමක උණුසුම් සංවාදයක් ගොඩනැගෙමින් පැවතිනි. තමුන් ඇහි දන්නේ නැද්දමයි මලන්ඩ පුච්චර විෂ්ණු ගුප්තයාගේ හැටි මිනිහා තරණ්ඩෙක්. ඒකගේ කට්ට කෛරාටික බුද්ධි මණ්ඩලයම තමයි ඔය පියදස්සි රජුරවන්ට තියෙන්නෙත්. ඒ උත්තමයක් කොරගෙන ආපු දිග්විජයක පාරටම නවත්තලා ධම්ම විජය ආදේශ කරගත්තේ හොඳකට කියලා හිතනවද? නෑ, කපටිකම. දිග්විජෙන් අල්ලාගන්ට බැරි රාෂ්ට්‍ර අල්ලාගන්ට ඔය හූදානම යන්ඩි මගදේ අසෝක රජ්ජුරුවෝ දිග්විජය අතඇරලා ධර්ම විජය පිළිගෙන වැළඳ ඇත්තේ ඒ රටේ හිටපු උතුම් ශාස්ත්‍රූන් කෙනෙකුගේ ගෝල නමක් කියාපු දෙසුමක් කාලලු. බලන්ඩ ඔය කියන්නේ අර හිච්චි නිග්‍රෝධ සාමි ගැන තියෙන කතාව වෙන්න. මය අම්මේ තමුන් නැහැ රජෙක් නේද හැබැටම ඔය වගේ කතාත් මය රජ්ජුරුව විශ්වාස කරනවන ඉතින් අම්මපා. අර අවුරුදු 7-8ක සාමි පැංචෙක් කියාපු බණක් අහලා කලිඟු රටේදි විතරක් ලක්ෂ ගානක් අහිංසක මිනිස්සුන් අමු අමුවේ මරාදාපු පියදස්සි රජ්ජුරුව එකපාරටම වෙනස් වුණා. අනේ ඉතින් මේ කතා කියන්න හොඳයි මායා රටේ පිසාචයන්ට. ඔහොම කතා කරන්න එපා යන්ඩි. බොලිම පූජ්‍ය පක්ෂ ඇත්තන්ට ගරු සරු ඇතුව කතා කරන්න ඉගෙන ගනි. මා ඔය වගේ දන්නේ කියලා හිතන්න මේ උන්ද. ගෞතම මුනිවරයා මේ දීපට වැඩම කරපු වෙලාවේ උන්වහන්සේ මුලින්ම බණ කිව්වේ අපේ නාරහේ උන්ට බොල. අපේ යක්කුන්නේ රහේ උන්ටත් උන්වහන්සේ බණ කිව්වා. බණ කිව්ව විතරක් නෙවෙයි යක්කන්ලාගේ සම්මේලනයකටත් ඒ උත්තමයා වැඩම කරවුවා. උන්වහන්සේගේ සව්වන් ආරක්ෂා කරන්නට බැඳලා ඉන්නේ අපේ වෙසවන මහරජුරෝ යක්කන්ලාගේ ඉෂ්ට දේවතාවා. ආටානාටා සම්මුතිය කියන්නේ ඒකට. මමත් ගෞතම මහා මුනින්දගේ ධර්මයට චිත්තරාජ කාලවේල මහෝත්තමයන්ට හා සමානව ගරු කරනවා. හැබැයි එහෙමයි කියලා මේ හෙළදීපය අල්ලාගන්ට පියදස්සි රජුරෝ ධර්මය මවාපාල ගහන දහන් ගැටේට ඔළුව නවන්නමට බෑ. පියදස්සි මහරජ්ජුරුව බලයෙන් දෙවනිවන්නේ ගරසිරටේ හිටපු ඇලෙක්සැන්ඩර් උත්තමයාට විතරයිලු. උපරාජ මහානාග උත්තමයා ඉතින් අපි කොහොමද එවැනි බලයුතුයක්ගේ පරාක්‍රමයකට පිටුපාන්නේ? තමුන්හේ කියන කතාව තමා පරම සච්චේ. අමතබානු උන්දරක බලයට පිටුපාන්න අපට අපහසුයි මේ වෙලාවේ. මොකෝ දැන් රාවණ රජුරුවන්ගේ කාලේ වගේ ඈ මේ කාලේ. මා කියන්නේ පියදස්සි රජුරුත් එක්ක ගැටෙන්න කියලා නෙමෙයි යකුනේ. ඒ උන්ද කියන හැම පදයකටම සිව නටරාජ වගේ නටන්නේ නැතුව කසේරුකාව උජුව තියාන හිටින්න ඕනේ කියලායි මා මුකේ බින්දගෙන මේ කියන්නේ. නැතුව වෙන හවල් කෝපයක් උන්දලෙක මට නෑ. මට තියෙන්නේ මේ දේශය අනාගතය ගැන භීතියක් පමණයි බොලව්. මට උඹ කියන කාරණේ හොඳින් වැටහෙනවා යන්ඩි. නමුත් මේ සන්දර්භය ඇතුලේ අපිට මීට වඩා කිංගිඩියක් කරන්න අපහසුයි. මේ තත්ත්වෙ ඩිංගිත්තක් හරි පාලනය කරන්න තමයි රිටිගල මහමෙතනව පාටලිපුත්‍රට යව්වේ. විශාල වස්තුවකුත් එක්ක පියදස්සි දරුවන්ට හෙළදේශී පක්ෂපාතීත්වය පෙන්වන්න. ඒ මොන තරම්නම් නිවට වැඩක්දමයි මලන්ඩ. හෙළබිමේ රජෙක්ට ගැලපෙන වැඩද? අපිටත් කියලා අභිමානයක් තියෙනව නොවේද?
මොන වුණත් පියදස්සි රජ්ජුරුවෝ අපේ දේශයට හෙනයක් කොරයි කියලා මයි හිත කියන්නේ. උන්වහන්සේ මේ වෙනකොට අසල මහා භාරතයෙන් පහේ ස්වාධිපත්‍යය නතු කරගෙන ආවරයි. එහෙව් එකේ අපේ මේ පුංචි දූපතට මෙහෙම සලකන එක කොයි තරම්නම් දෙයක්ද? අනික මං මේ උත්තමයට ඉන්න ප්‍රතිරාජයෙක් නොවේනේ. මා පියදස්සි රජ්ජුරුවන්ගේ අදෘශ්‍ය මිත්‍රයා. අදෘශ්‍ය මිත්‍රයා. අදෘශ්‍ය මිත්‍රයා. හොඳයි. අවසර මහරජ, අපි හෙට එක්තැන් සමයේදී යලි හමුවෙමු. විජය භව. උපරාජ මහානාග සභාවෙන් පිටව ගියේ තරමක කලකිරීමකිනි. රාජ සභාවේ ඇති වූ සංවාදය තරමක උණුසුම් මුහුණුවරක් ගත් නිසාත් තම වැඩිමහල් සොහොයුරු මහරජ තිශ්‍ය නොහොත් තිස්ස ඇතුළු රාජ සභාවේ බහුතරය ಭಾರತයේ අශෝක අධිරාජයා සම්බන්ධයෙන් වූ තම දේශපාලන ප්‍රතිපත්තිය පිළි නොගැනීම මේ කලකිරීමට හේතු වී තිබුණි. මේ අතරතුර තමාට එරෙහිව රාජගෘහය තුළම කුමන්ත්‍රණයක් දියත්වෙමින් පැවති බව හේ නොදත්තේය. ඒ කුමන්ත්‍රණයේ අවසන් අරමුණ වූයේ උපරාජ මහානාගව ඝාතනය කිරීමයි. උපරාජ මහානාග වනාහි ආධ්‍යාත්මිකව නිවුණු පුද්ගලයෙක වූ නමුත් තම දේශය කෙරෙහි පවතින අධික ප්‍රේමය ඕනෑම මොහොතක ඔහුගේ සිත දවන්නට සමත් වූ ප්‍රධානතම සාධකය විය. තමා සිටියදී දේශයේ රාජ්‍යත්වය තම බාල සොහොයුරාට හිමිවීමට බලපෑවේද මෙම සාධකයම බව හෙතෙම නොදන්නවා නොවුනත් සහෝදර ප්‍රේමයෙන් ඔහු ඒ සියල්ල ඉවසුවේය. නමුත් මෙවර ඔහු හමුවේ ඇත්තේ ස්වරාජ්‍යත්වය පිළිබඳ ගැටලුවක් නොවේ. ඔහු වඩාත්ම ප්‍රේම කරන ඔහුගේ දේශය පිළිබඳ ගැටලුවකි. ඔහේලා ඇත්තටම හිතන්නේ අශෝක මහරජුරුවෝ දේශපාලන දහං ගැටයක් ගහනවා කියලාද? මහානාග උත්තමයා දොඩෝනෝ වගේ එකක්ද? මම නම් එහෙම හිතන්නේ. මේ දීපේ අල්ලගන්න පියදස්සි රජතුමාට ওই තරම්ම තදියමක් තිබ්බනම් ඒ කාර්ය කරගන්න නැව් දෙකක් එව්වාම ඇති නොවේ. මුළු මහා භාරතයම අල්ලගත්ත ඒ උත්තමයාට මේ හිච්චි දිවයින එක අල්ලගන්න එක මහා ලොකු දෙයක් ඇයි මං අහන්නේ. ආන් ඒක නොවේ කියන්නේ දීගා මහානාග උත්තමයන්ට ඔල්මාදේ. නැත්තම් මෙච්චර හොඳට අර වගේ මහා පෘථුවිස්තරෙක් එක්ක අදෘෂ්ට මිත්‍රත්වයක් ගොඩනගාගෙන ලස්සනේට දේශපාලනය කොරගෙන යන අපේ මේ තිස්ස මහරජුරුවන් වහන්සේගේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නනේ හදන්නේ මේ මෝගනාගයා. වහගනිල්ල බොලගේ හැකර කටවල් මාලිගාවේ බිත්තිවලටත් කන් තියනවා කියලා දන්නේ නැද්ද? මෝඩයක්කු. දන්නවනේ නාගහෙලයන්ගේ හැටි දෂ්ට කරලා දානවත් දන්නේවත් නෑ. ඒ නිසා කටවල් පරිස්සම් කරගත්තොත් හොඳා. ඒක ඇත්ත. යක්කු වගේ නෙමෙයි නයි යෝකු. මහා දරුණු සත්‍යදාතියක්. එදා ගෞතම මුනිවරයා වැඩම කොලෙත් ඕකුන්ගේ හබයක් නවත්තන්න නුනේ. ආන් ඒකයි. එදා හබයට හේතු උනේ මැණික් වලින් හදාපු ආසනයක්. ඒ ආසනය නිදන් කරලා හදාපු සෑයක් තාම තියෙනවලු මායා රටේ කල්යාණි ගංගා තීර්ථය අහල පහලක. ඔව් ඔය ඉස්සර ඉඳලම ගෞතම මුනිවරයාගේ ඉගැන්වීම් පිළිගත් අය යක්කයෝ රාස්සයෝ වගේ නෙමෙයි. ඒකනම් මහා අමුතු කතාවක් බං. යක්කයෝයි රාක්ෂසයෝයි පිළිගත්තේ කාශ්‍යප කියන මුනි උතුමාගේ ධර්මය. ඒ උන්නාන්සෙලු ගෞතම මුනි උතුමාට කලින් හිටපු බුදු උතුමා. හැබැයි සමහර යක්කුරක්කු මේ කතා පිළිගන්නේ නෑ. හෙළයේ සිටි බහුතර කොටස වූ විවිධ කාර්මික ක්ෂේත්‍රවල නිරතව සිටි පිරිස වන යක්ෂ ප්‍රජාවෙන් සැලකිය යුතු පිරිසක් නිගණ්ඨ දහම පිළිගෙන සිටියහ. තවත් සැලකිය යුතු පිරිසක් බ්‍රහ්මණ ඉගැන්වීම් ගරු කළ අතර තවත් විශාල පිරිසක් ගෞතම බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කළ අවස්ථාවෙහි
බෞද්ධ ශ්‍රාවකයන් බවට පත් වූ අයගේ පරම්පරාවලින් පැවත ආහ. ගෞතම බුදුන් වහන්සේ නොපිළිගන්නා නමුදු ඊට පෙර වැඩ සිටි කාශ්‍යප බුදුන් වහන්සේ පිළිගන්නා කොටසක්ද යක්ෂයන් අතර වූහ. රාජ්‍ය පාලනයට හා ආරක්ෂක අංශයන්ට බැඳී රාක්ෂසයන් අතර තත්වයටද මීටම සමාන විය. නාග වංශිකයන්ගෙන් බහුතරයක් දෙනා බුදුදහම පිළිගත් අයවලුන් වූ අතර දේව ගණයට අයත් වූ පිරිස සමාජයේ සුළු පිරිසක් විය. දේව වංශයේ බහුතරයක් දෙනා බ්‍රහ්මණ වෛදික ඉගැන්වීම් සහ බුදුදහම පිළිගත් අයවලුන් විය. මීට අමතරව සියලුම හෙළයන් පාහේ නෑයකුන් වන්දනාවට හුරුව සිටි අතර පණ්ඩුක අභය රජුගේ රාජ්‍ය ප්‍රාප්තියෙන් සිදු වූ ස්වදේශික යක්ඛයන්ගේ නැගී සිටීම උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ චිත්තරාජ සහ කාලවේල යක්ඛ සෙන්පතිවරුන් එලෙස වන්දනාවට ලක් වූවන් අතර ප්‍රමුඛ විය. තවද මහේජ, චුතින්දර, විභීෂණ, කලශෝදර, වලවාමුකි, පශ්චිම රාජිනී වැනි යක්ෂිනි නායක නායිකාවන්ද පොදු ජනයා අතර පූජ්‍යත්වයෙන් සැලකිනි. කර්මාන්ත ආදියට අධිපති කම්මාර නම් දෙවියෙක්ද මෙකල ප්‍රචලිතව තිබිණි. පොදුවේ සියලුම මහ ජනතාව වෘක්ෂ වන්දනාව සිදු කළ අතර ඒ උන් සිදු කළේ ජීව ලෝකයේ පැවැත්මට සිදු කරන මෙහෙය වෙනුවෙන් වෘක්ෂවලට කෘතගුණ දැක්වීමක් වශයෙන් සහ වෘක්ෂ දේවතා සංකල්පය පිළිබඳ විශ්වාසයෙනි. මේ අනුරාධපුර නගරයට අයත් ద్వාර මණ්ඩල ගම්මානයක්. අද එම ගම්මානයේ පූජනීය නුගරුක මුල වෙසමුණී මහරජු දෙසා දින 7කට වරක් පවත්වනු ලබන ප්‍රධාන පූජාව පවත්වනු ලබන දිනය. සියලුම ගම්වැසියෝ නුගරුකාසලට රැස්ව සිටියා. ආන් හරිය ඇවිල්ලා. අය අම්මන්ඩි පල්ලරකෝ ඒකිනම් කුවේනියක්ම තමයි. ඒක නම් සච්චිරකෝ. කුවේනියක්ම තමයි. බාගවිට කුවේනි මෑණියන්ටත් වඩා ලස්සනයිද කොහෙද? ඒකි කුවේනි තෝ විදය කුමාරයා. මුතකින් තෝ මතක් කරන්න එපා රුසුහුණ කියව මේ මංගල වෙලාවේ. ඒක කුමාරයෙක් නෙමෙයි. මම කියන්නේ ඉතින්. ඌ කුවේනි මෑණියන්ට කරපු දේවල් ගැන මතක් වෙද්දි පපු කැවිත්ත දැවිලා යනවා රකෝ. හරි රකෝ හරි. ඕක කොච්චර හිතන්න ගන්න නෙමෙයි කිව්වේ බෝල. මේ රකෝ ඒක නෙමෙයි. සගුනි මට මනාප වෙයිද බං. ඈ බෝල රකෝ. තෝම නේද මට කිව්වේ ඔය අද්දරදී ඒකේ උඹත් එක්ක hina වුණාය කියලා. hina වෙනවා කියන්නේ කැමති වෙනවා කියන එකද මෝඩයෝ. එහෙම වැත්තොත් ඒකි වැඩිපුරම මනාප ඇති මේත්තට. ඒකිනේ මම ඇත්තිගේ ළඟින් ඉන්නේ. ඔල්මුරොන්දන් කුණුහරප කියන්න එපා ගොන් රකෝ. ඈ? තෝ ඒක ගැන නේද මට අර කියෙව්වි ලස්සනයි කියලා. දැන් මට තිරිය තේරෙන්නේ. ඒකත් නරකම නෑ. හොඳා මගේ හොඳම මිත්‍රයාට මගේ අනාගත භාර්යාවගේ හොඳම හෙලි. අට වහගෙන හිටපිය වෘෂභයා. අන්න පූජාව ආරම්භ වෙන්න යන්නේ. යමල්ල නුගරු මුලට. අපවෙසවන මහරජෝත්තමයන්න් වහන්සේගේ තේජෝ බල පරාක්‍රමක්තියෙන් සුප්‍රශිෂ්ඨිත සකල වූ නරවර හරබර ගති ලකුණු ශක්ති කදම්බික සූරචන්ද්‍ර වංශයට ජාත සර්වෝත්තමයන්ගෙන් අවසරයි. පසුව පණ්ඩුක අභය මහරජු යක්ෂ වංශිකයන්ගේ සහයද සහිතව රාජ්‍යත්වයට සැපමින විජයගෙන් නැරඹී ආක්‍රමණික රජ පෙළපත අහවර කළ අතර ඒ විමුක්ති අරගලවලදී පඬුවබා රජුට මහත් ශක්තියක් වූ චිත්තරාජ, කාලවේල, වලවාමුඛී ආදී යක්ෂ වංශික මහජන නායකයින්
මෙරට ස්වදේශිකයන්ගේ නිරන්තර වන්දනාවට ලක් වූයේ මහත් වූ කෘතඥ පූර්වක චේතනාවකි. සල්නාවල්නා සූරිය කිරණා වැටෙන සදවේ කරනා රසායන මේකියකයේ මාලාසේ පුරුලතා මල්වැල් පිසෙනා විමානේ සුරනව සිරිපරදයි සිරු මහමෙනායි හේ හේ අන්න මහරජුරෝ වඩිනවා. විජය බව මහරජතුමනි. විජේ භව මහරජතුමනි කෝ මහබිසෝන් වහන්සේ. එතුමිය මාලිගා අභ්‍යන්තරේ. ඇයි කුමක්ද ගැටලු? නෑ නෑ නිකමට ඇහුවේ මයොත්තමයා. අද මේ මහමයෝනාව එන්නේ අමුතුම සිරියක් නේද තියෙන්නේ? ඒක තමයි. හැබැයි අපේ මහරජතුමාගේ ශරීර ධාතුව තරන්න සිරියක් නෑ. මයේ අන්තපුරේ බිසවරු මාව හාස්‍යයට අරන් වගේ. අනේ නෑ මයොත්තමයා. අපි ඇත්තටමයි කිව්වේ නේද? ඔව් මය රජුරුවනේ. නුඹ වහන්සේ අද හරිම ශෝභා සම්පන්නයි. පල්වාමුඛී උත්තමාවිය පල්ලා. අද මා පහුවන්නේ මහත් වූ ප්‍රීතිසුඛයෙන් මයි බිසෝවරණි. ඒ ඇයිද මය රජ්ජුරුවනේ? පියදස්සි මහරාජෝත්තමයා මොනගැහෙන්නට මහත් වූ යසිසිරුද රැගෙන මා විසින් පිටකොට වදාළ රිටිගල මහ ඇත්තම් ප්‍රමුඛ දූත කණ්ඩායම ගමන සාර්ථකව අවසන් කොට ಭಾರತ දේශීය තාම්බ්ලිත්තියෙන් නැවුනග තිබෙනවා. එහෙමයි මය රජ්ජුරුවනේ. චිත්තරාග උත්තමයාට පින් සිද්ධ වෙච්චාවේ. 7 මාසයකට පමණ පසුවයි නේද මය රජුරෝනේ රිටිගල මහ ඇත්තලා පැමිණෙන්නේ? රජතුමනි, උන්වහන්සේලා එනකොට අපිට තෑගි භෝගයම රැගෙනේද? ගෙන බලා හිටපිය. ඉතා සාර්ථක දූත ගමනකින් අනතුරුව මහා අරිට්ඨයන් ඇතුළු රාජ්‍ය දූත කණ්ඩායම වෙසක් මස ශුක්ල පක්ෂයෙහි පැලෑවියදා භාරතයේ තාම්‍රලිප්ති වරායෙන් යළි නැවුනැගගත්ත 12වක්දා උතුරු දිග හෙළයේ චම්බුකෝල පට්ටනයෙන් යළි හෙළබිමට පැමිණෙන්නට ඔවුන්ට හැකිවිය. සකල මහා භාරතයට අධිපති මහා රාජෝත්තම පියදස්ස නරේන්ද්‍රයාට සම්මුඛ වූ අරිට්ඨ මහා මාත්‍ය ඇතුළු රාජදූත පිරිවර රාජ සභාවට සැපත් වන වගයි. ආයු වඩ්ඩකෝ රිටිගල මහ ඇත්තෝ නුඹලා සම මා මහත් අභිමානයෙන් පිළිගනිමි. විජය බව. තුති වේවා විජය බව මහරජතුමනි. ඉඳින් දූත ගමන අති සාර්ථක බව නුඹලා දෙස බැලූ බැල්මෙන් වටහා ගන්නට හැකි. එසේය මහරජ එසේය. අපගේ ගමන අති සාර්ථකයි. නුඹ වහන්සේ පියදස්සි මහෝත්තමයන්ට එවා වදාළ ත්‍යාග භෝග දැක උන්වහන්සේ මහත් වූ ප්‍රීති සුඛයෙන් නිපිලී ගියා. එපමණ නොව උන්වහන්සේද ඔබ වහන්සේ වෙතටද මහත් වූ මිත්‍ර ස්නේහයෙන් මේ සීල ත්‍යාගේ වවදාරන්නට උනා. මාගේ අදෘෂ්ට මිත්‍ර මගධයේ දෙවන පියදර්ශී නරේන්ද්‍ර හිරදේශී පාලකයටත් පෙරලා තෑගියවලා මේ ප්‍රීතිය මාහට දරාගත නොහැකි තරම්ය. මහරජ්ජුරුවනේ කොහොමත් මේ මාලිගාවේ උත්සවයක් ගන්න කරුණු යෙදිලා තියෙනවා. ළඟදීම සුළුපටු එකක් නොවේ මහෝත්සවයක්. පවසන්න රිටිගල මහ ඇත්තෝ. ඒ කුමන හරුපයක් දැයි රිටිගල ඇත්තෝ ඒ කීවේ? මම බුදුන් දහම් සඟුන් සරණගත වුනෙමි. ශාක්‍ය පුත්‍ර බුදු සසුනේ උපාසක බැව් ගිවිස්සෙමි. නරෝත්තම තෙපිද
ශ්‍රද්ධාවෙන් සිත පහදාගෙන මේ තෙරුවන් සරණ යව. අශෝක අධිරාජයා මගධයේ සිට හෙළදීපයේ තිශ්‍ය නොහොත් තිස්ස මහරජුට එව් ඒ රන්පතේ සඳහන්ව තිබූ වචන කිහිපයයි මේ. මය මලන්ඩ එහෙනම් මේ හෙළ දීපේ භාරතයේ පියදස්සිට පාවා දුන්නා. කෝප නොගන්න මය රජ්ජුරුවනේ. මේ වෙලාවේ කෝප ගන්න එක හපතක් නොවෙයි. කෝප නොගෙන හිටින්නේ කෙසේද මයිස්ත්‍රියේ? මහා සම්මත බලිතරු ඉරණිය කසු බීරෝජන වගේ සක්විත රජ කරපු දේශයක් මේ හෙළය. රාවණාමය අපච්චියේ සමාවෙන්ඩ අවසර. මට මේ දේශයේ අභිමානය උතුරු භාරතීයන්ගේ සිවුම් ආක්‍රමණයෙන් බේරාගන්ට නොහැකිව්වා. මගේම මලන්ඩීන් නිවටයකුසේ පියදස්සි රජ්ජුරුවන්නේ දෙවන පිය අභිධානෙත් තිස්ස නමට අටෝගෙන. තැන්නිතින් මේ හෙළය විෂ්ණු ගුප්තයාගේ බුද්ධි මණ්ඩලයට යට වෙලා ආවරයි. ඉන්දින් දැන් අපි කුමක් නම් කරමුද මයි සාමිනේ? කාරි නැතුවා වෙන්ඩ තියෙන දෑ වලක්වන්ට යමයටවත් පැරුවා. කෝපාරගෙන බෑ තමයි මේ වෙලාවේ. කල්පනාවෙන් හිතන්ඩ අවැසී දැන්. මොනවුනත් මයි මලන්ඩගේ සාධාරණ පැත්තක් නැතුවම නොවේ. නුබහන්සේගේ ඉදිරි පියවර කුමක්ද මය ඇත්තෝ? මා කළ යුත්තේ කුමක්දයි තීරණය කොට අහවරයි. ඒ තීරණය වසර 100 ගණනක් ඉදිරිය දැක සිතාමතා ගණ්ඩ තීරණයක්. මයි මලන්ඩගේ පිළිවතින් යම් හානියක් මේ දේශයට වේ නම් මා මේ කන්නා තීරණයෙන් එහානියාවම වේවි. අනාගතයට යහපතක් වේවි. ඒ තීරණය කුමක්ද මයි රජනී? මම රාවණා මහරජ්ජුරුවන්නේ උපන් බිමට යනවා. කොස් මලන්ඩගේ උපරාජ්‍ය ලෙස එහි කටයුතු කරනවා. එසේනම් නුඹවහන්සේ රුහුණට යනවා. ඒත් මයි රජ්ජුරුවනේ ඒක මයි තීරණේ නැවත හැරීමක් නෑ අනුලා. ඒ අනුව දෙවන පිය තිස්ස මහරජුන්වද දැනුවත් කොට උපරාජ මහානාගයන් රුහුණ බලා පිටත්වීමට කටයුතු සූදානම් කරන ලදී. උපරාජ මහානාගට එරෙහිව රාජගෘහය තුළම ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක්ද මේ අතරතුර හෙළිදරව් විය. එය මහානාගගේ රෝහණාගමනය තවත් ස්ථීර කළේය. උපරාජ මහානාගතෙමේ තම බිසව වූ අනුලා කුමරියව අනුරපුර රජමාලිගාව තුළම තබා යන්නට තීරණය කළේ ඇයගේ බලවත් අකමැත්ත ප්‍රකාශනය වෙද්දීමය. කෙසේ නමුත් උපරාජ මහානාගයන් තම තීරණයන්හි අංශු මාත්‍රයකදු වෙනසක් සිදු නොකළේය. අනුරාධපුර රාජ සභාව තුළත් තමා තුළත් ඉන් පිටතත් සමාජය තුළත් විවිධ වූ මතවාද පැතිරෙන්නට විය. එකෙක් දෙවන පිය තිශ්‍ය මහරජුගේ විදේශ ප්‍රතිපත්තිය අගයමින් අදහස් පළ කරද්දී තවෙකකු උපරාජ මහානාගයන් දැරූ සහවරය නිවැරදි බව විශ්වාස කළේය. එසේ වෙතත් මේ මතවාදීමය බෙදීම රාජ්‍ය පරිපාලනය කෙරෙහි එතරම් ගැටරුවක් බවට පත් නොවූයේ දෙවන පිය තිස්ස රජුගේ උපක්‍රමශීලී රාජතාන්ත්‍රික ඥානය හේතුවෙන්. හෙතෙම කිසිදු විටක අන්තවාදී අදහස්ධාරියෙක් නොවුණු අතර සැම කල්හිම ඕනෑම අයෙකුගේ අදහසකට කන්දීමේ ජන්ම ගුණයක් ඔහු සතු විය. කෙසේ නමුදු මේ අතරතුර අසල මහා භාරතයේ සුවිශේෂී තත්ත්වයන් ගණනාවක් නිර්මාණය වෙමින් පැවතින දෙවන පිය ප්‍රියදර්ශී නොහොත් මහාදිරාජ අශෝක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ විචිත්‍ර ධර්ම කතිකත්වයේ අනුහසින් බෞද්ධ දර්ශනය අනුගමනය කිරීමට පටන්ගත්දා සිට භාරතීය සමාජය තුළ බෞද්ධ භික්ෂූන්ට හිමි වූ තැන
අතිමහත් විය. නිරන්තරයෙන් උන්වහන්සේලාට හිමිවුණු දානමානාදියෙහි අඩුවක් නොවිය. මෙහි ඍණාත්මක බලපෑමක් වූයේ බෞද්ධ ශ්‍රමණවරුන්ට ලැබුණු මේ රාජානුග්‍රහය හේතුවෙන් සැප සම්පත් බලාපොරොත්තුවෙන් විවිධ දුසිල්වතුන් සසුන්ගත වීමයි. කලක් ගතවන විට මගධය පුරාත් ඉන් පිටතත් මේ දුසිල් භික්ෂූන්ගේ චරණය දක්නට ලැබුණු අතර වහාම මේ තත්ත්වය පිළිබඳ සාවධාන වීමට එවකට බෞද්ධ භාරතයේ අග්‍රන්‍යායාචාර්ය පාදයන් ලෙස කටයුතු කළ මොග්ගලී පුත්තතිස්ස අරිහත් මහා ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සැබෑ පිරිසිදු ස්ථවිරවාදී මහා සංඝරත්නය කටයුතු කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ මගධාදිරාජ අශෝකයන්ගේ මූල අනුග්‍රහයෙන් බෞද්ධ ලෝකයේ තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු සිද්ධ කිරීමයි. බුදුන් වහන්සේ කුමනවාදියෙක්ද යන පැනයට බුදුන් වහන්සේ විපක්ෂවාදියෙක් යන පිළිතුර ලබා නුදුන් සියලුම ශ්‍රමණවරුන්ව ශාසනයෙන් නිරපා හැරීමට ශාසන මාමක උතුමෝ එකතු කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස කහවත හැර සුදුවත හන්දවා සසුනෙන් නිරපූ ශ්‍රමණවරු ගණනින් 60,000ක් පමණ යැයි සැලකේ. මෙම ධර්ම සංගායනාවේම ප්‍රතිඵලයක් වශයෙන් එවකට පෙරදිග ලෝකයේ ප්‍රධානතම රාජ්‍යයන් 9කට දහමේ පණිවිඩය ගෙන යාමට ධර්මදූත කණ්ඩායම් 9ක් යොමු කරවීම සිදුවිය. එය සිදුවුණේ බක්පසකදීය. ඒ අනුව කාශ්මීර ගාන්ධාරයට මච්ඡන්තික හිමි, මහිස මණ්ඩලයට මහාදේව හිමි, වනවාසී දේශයට රක්කිත හිමි, අපරන්ත දේශයට යෝනක ධම්ම රක්කිත හිමි, මහා රට්ටයට මහා ධම්ම රක්කිත හිමි, යෝනක රට්ටයට මහා රක්කිත හිමි, හිමවත් පෙදෙසට මච්චම හිමි, ස්වර්ණ භූමිය නොහොත් සියම් රටට සෝන හා උත්තර යන හිමිවරු ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම් ගමනය සිදු වූ අතර හෙළ භූමියට මහා රාජ අශෝකගේම රුධිරජාත පුත්‍ර රත්නය වූ මහා මහේන්ද්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කොටගත් ධර්මදූත කණ්ඩායමක් එවන්නට කටයුතු සලසන ලදී. පුදුමය නම් මෙසේ සිදුවන්නට නියමිත මහා මහේන්ද්‍රාගමනය පිළිබඳ ලංකාපුර රාජ්‍ය සභාවේ මහා මාත්‍ය අරිට්ඨ ඇතුළු කිහිප දෙනෙකු හැර අනෙක් කිසිවෙකු නොදැන සිටීමයි. මයි රජ්ජරුවනේ කියන්ඩ අමාත්‍ය බානු. මයි රජ්ජරුවනේ පියදස්සි මහෝත්තමය එවාපු රන්සන්දේසි කොටා තිබූ පයින්ඩය ගැන ඔබ වහන්සේ දක්වන්නට බලාපොරොත්තු වන ප්‍රතිචාරය කුමක්ද? ශාක්‍ය පුත්‍ර බුදුසසුන්හි උපාසක බැව් ගිවිස්සෙමි. නරෝත්තම තෙපිද ශ්‍රද්ධාවෙන් සිත පහදාගෙන තුනුරුවන් සරණයව. එහෙමයි මයි රජ්ජරුවනේ එහෙමයි. මා විමසුවේ අදහන පිළිබඳව තමා. මාහට ඒ පිළිබඳව තවමත් හරිහැටි දස්තනයක් නෑ බානුන් වහන්සේ. එය දැඩිව සිතාමතා ගත යුතු තීරණ බවයි මයි විශ්වාසය. එසේ මයි රජ්ජරුවනේ අප එය තවදුරටත් සිතාමතා ගත යුතු තීරණයක් බව හැබෑව. අපි තව කල් ඇරලා බලා සිටිමු. සුදුසු කලදී වනවා ස්ථීරයි. එසේ රජ්ජරුවනේ එසේය. මයි රජ්ජරුවනේ කාරණාවේ නොයි. නුඹ වහන්සේ මෙවර නක්කත්ත ජෙට්ට මූලයේදීත් මුවදඩේම යන්න අදහස් කරගෙන ඉන්නවද? එසේ අමාත්‍ය බානු. මේ දිනට 40,000ක් සපිරිවරද සමගින් මුවදඩේම යන්නයි හිතාන ඉන්නේ. එවර නක්කත්ත ජෙට්ට මූලය අපූර්ව එකක් විය. වෙනදා එක් හීසරින් ඉලක්කගත මුවපොව්වාට හීසර විදින
දෙවන පිය තිශ්‍යයන්ට මෙවරස්ව ඉලක්කගත සත්වයාට නිවැරදි එල්ලයක් ගැනීමට බොහෝ දුර ගමන් කිරීමට සිදුවිය. ඔහු අවසන නැවතුනේ එවකට ප්‍රකට ආශ්‍රමයක්ව පැවති සෑගිරි ආරණ්‍යයට පිරිවරද සහිතව පැමිණීමෙනි. නමුත් රජුගේ ඉලක්කගත මුවපව්වා නම් ආගිය අතක් දක්නට නොලැබුණි. වෙසමුණි මහරජ්ජුරුවන්ට පුච්චාවේ කෝ මේ යක්ෂ මුවතඩියා. මය උත්තමයෝ මුව පොව්වෙක් අල්ලගන්න මෙහෙම මහන්සියක වැටෙන්ඩ උනේ ජීවිතේ පළවෙනි වතාවට අම්මා බල්ලා. උඹ හරි මුව පොව්වේ කල්ලන්න මේම මාන්සියක් මාත් දරලා නෑ නොවේ. මය රජ්ජුරුවනේ මොකෝ බම් මේ කලබලෙත් මොකද මෙච්චර බය වෙන්න රකුස් ගෝත්‍රයේ අංගංකාරයෙක්වත් දැක්කයි. රකුසු නෙවෙයි උත්තමයෝ, අන්න මහා පබ්බතේ මුදුනට දෙයියාංශ කෙනෙක් වැඩම කරලා. මොකක් වැටහෙන්න ගියාපිය කියන දෙයක්. බලන්න මය රජුරුවනේ මහා පබ්බත මුදුනේ කවුද ඉන්නේ කියලා. සීවරන් දෙයියනේ කවුදේ රත්තරන් පාටින් දිලිසෙන වස්තවරින් සැරසලා ඉන්න පිරිස. එව තිස්ස එව රාවණා අප්පුච්චියේ ආන්ගේ ඇත්තු මහරජුරුවන්ට නමින්ම ආමන්ත්‍රණය කරනවා. මේ නම් යක්ෂයන්ගේ මායාව පොළව්. මොනසක් කලින් මේ පිරිස එකවරම කඩාපාත්තුනේ. සමනාමයං මහරාජ ධම්මරාජස්ස සාවකා තවේව අනුකම්පායා ජම්බුදීපං ඉදාගතා. මහරජාණෙනි, අප ධර්මරාජෝ බුදුන් සව් ශ්‍රමණයම්හ. තොපට අනුකම්පා පිණිසම දඹදිවෙන් මෙහි ආවෙමු. අවසරයි බොවන්ඩ. ඔබ වහන්සේලා කවුරුන්දැයි අපට තවමත් පැහැදිලි නැත්තේ. මා තොපගේ අදුෂ්‍ය මිත්‍ර මගදේ දම්සෝ මහරජුගේ ගිහිකල පුත්‍ර මහා මහේන්ද්‍ර නම් වෙමි. මාත් සමග මේ පැමිණ සිටින්නේ ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල යන සද්ද විහාරික ස්ථවිරයන් 5 දෙනා වෙති. අනිකා ශ්‍රමණ සාමණේරයන්ය. අප පැමිණියේ කල්පයකට සැරයක් මේ ලෝක ධාතුවට සැපමිනෙන සංසාර නාශක පණිවිඩය දරගෙනයි. එනම් ත්‍රිලෝකාග්‍ර ගෞතම සම්බුදුන්ගේ ධර්මයේ දරගෙනයි. එසේ ස්වාමීනි, දැන් මාට පැහැදිලි. නුඹ වහන්සේලා අපගෙන් කුමක් බලාපොරොත්තු වන්නේද? එය මහරජුනි, බුදුසව්වන් වනාහි ඍෂිවරුන් අතරද මහා ඍෂියෝ වෙති. ලෝක ඉතිහාසයේ ලිඛිත මූලාශ්‍රයක සඳහන් ප්‍රථම බුද්ධි පරීක්ෂණය ආරම්භ විය. මේ හෙළබිමේ පරම ඓතිහාසික මොහොතකි. ශාන්තිනායක ශාස්ත්‍රෝන් වහන්සේගේ ධර්මය මේ මංගල චක්‍රාවාටයේ එහි පිහිටිය හැකි සුදුසුම ස්ථානයේ පිහිටීම සිදුවිය. අනුරාධපුර රාජ ප්‍රාසාදය වහාම ක්‍රියාත්මක වන පරිදි සර්වාලංකෘත කරවන ලදී. නිමිති ශාස්ත්‍ර දන්නා ඍෂිවරු මෙසේ කියනවා අසන්නට හැකි විය. ඒ අනුව ඉක්මනින්ම හෙළදේශයේ මංගල හස්තිශාලාව ශුද්ධ කරවා හස්තිශාලාව ධර්මශාලාවක් කොට කරවීය. නොයෙක් වූ හෙළ කලාවන්ගෙන් එය සමලංකෘත කරන ලදී. දේවදූත වූ මහා මහේන්ද්‍රයන්ගේ මුඛපද්මය විවර විය. මධ්‍යම නිකායේ ශුන්්‍යතා වර්ගයේ දේවදූත සූත්‍රය ඒ මුඛපද්මයෙන් පිටවිය. මහා මහේන්ද්‍රයන්ගේ දේවදූත සූත්‍ර දේශනාව අසා දහසක් පමණ දෙනා සෝවාන් ඵලයට පැමිණෙන ලදී. ලංකාව පිහිටුවීමෙහිලා අධික කොට තැබීමෙහි ශාස්ත්‍රූන් කෙනෙකුගේ ආකාර ඇති
ලක්තිබට පහනක් බඳ වූ මහා ස්ථවිර දෙමේ. මෙසේ දෙතැනකහි හෙළදිව් බසින් දහම් බදාරා ලක්තිව වැසි ජනයා කෙරෙහි සත්ධර්මයාගේ බැස ගැනීම කරවූ සේක. හෙවත් සත්ධර්මාරාමයෙහි ජනයා පිහිට වූ සේක. රාජගෘහයේ ධර්මදේශනාව ආරම්භ විය. ප්‍රේතවස්තුව විමානවස්තුව හා සච්ච සංයුක්තය පාදක කොට ගන්නා ලදී. රජින සිරි ධර්මයේ සිරි ලංකාව තරණය මහින්දාගමනය. දේශනාව අවසන උපරාජ මහානාග අග්‍රමහේෂිකා රාජගෘහවාසී අනුලා බිසව ප්‍රමුඛ 500ක් ස්ත්‍රීන් සෝවහන් ඵලයේ පිහිටියේය. රජගෙදර ආධ්‍යාත්මික විප්ලවය පිළිබඳ අසා අගනුවර වැසි මහජනතාව මහා මහින්ද අරිහතුන් වහන්සේව දැක බලා ගැනීමට අරගල කරන ලදී. රජ අන මෙසේ විය. මගුලතුහල ශුද්ධ කරව්. නුවර වැස්සෝ එහිදී මේ තෙරුන්ව දකින්නා. මයි රජ්ජුරුවනේ මහ මහේන්ද්‍රයන් වහන්සේගේ ඊළඟ දම් දෙසුමට අගනගරේ දකුණු දුරින් පිට ශාන්ද්‍රජ්ජායා ඇති නිල් කුස තනින් යුක්තු සිහිල් මනරම් නන්දන රාජෝද්‍යානය මනසේ යෝග්‍ය බවයි මාගේ විශ්වාසය. ඔබ නිවැරදි අමාත්‍ය සුමන. මහා මුනීන්ද්‍රයන් වහන්සේ යමා පෙරය මෙවර නන්දන උයනේදී වැයනු ඇත. නන්දන උයනේදී පැවැත් වූ ධර්මදේශනාව සඳහා මහා මහේන්ද්‍රයන් විසින් පාදක කොට ගන්නා ලද්දේ බාල පණ්ඩිත නම් සූත්‍රාංශ ධර්මයයි. එම දේශනාව ශ්‍රවණය කළ දහසක් පමණ හෙළ කුල ස්ත්‍රීන් සෝවාන් ඵලයේ පිහිටුවන සේක. දම් දෙසුම අවසාන සවස් යාමයේද මහා මහින්ද හිමි ඇතුළු පිරිස නන්දන උයනෙහිම ගත කළහ. මහා මහේන්ද්‍රයන්න් වහන්ස දැන් සවස් විය. අද මේ උයනෙහිම වස්තරනට හැකිනම් එය යෝග්‍ය වේ. එසේද ස්වාමීනි? එසේනම් මහමෙවුනා උයන ඉතා නුදුරු නොලංතනම සිත් කතා චයෝදකද සමාජිත වේ. එහි විසීම රුචීවා වහන්ස නවතිනු මැනවි. ඒ අනුව මිහිදුමා හිමියන් එදින රැය මහාමේඝ වනෝද්‍යානයේ ගත කරන ලදී. පසු දිනම මහා මහේන්ද්‍රයන් දැකීම පිණිස අනුලා දේවී ඇතුළු ඇයගේ 500ක් සපිරිවර සැපැමිණෙන ලදී. ඒ වන විටත් සෝවහන් ඵලයේ පිහිටා සිටි අනුලා බිසව ප්‍රමුඛ පරිවාර 500ක් පිරිස එදින මහතෙරුන්ගේ දෙසුම අසා ශක්‍රදාගාමී ඵලයට පත්විය. තෙවන පිය තිස්ස මහරජු හමුවට පැමිණි ඇය තමාට පැවිදි විය යුතු බවට රජුට සැලකරන ලදී. මහා මහේන්ද්‍රයන්න් වහන්ස මාගේ අයියන්ඩියගේ අගබිසෝ වන අනුලා දේවිය ප්‍රමුඛ 500ක් ස්ත්‍රීන් පිරිස භික්ෂූත්වයට පත්වීමට අවසර එල්ලයි. මහරජාණෙනි, අපට ස්ත්‍රීන් පැවිදි කිරීම කැප නැත්තේය. මාගේ නැගණි වූ සංඝමිත්තා නමින් ප්‍රසිද්ධ වූ බහුශ්‍රෘත වූ මෙහෙණින්නක් තුමෝ පැළලුප් නුවර ඇත්තේය. නරේන්ද්‍රය, ඕතමෝ ශ්‍රමණේන්ද්‍ර සර්වඥයන් වහන්සේගේ මහා බෝධි වෘක්ෂ රාජයාගේ දක්ෂිණ ශාඛාවද එසේම උත්තම වූ භික්ෂුණීන්දගෙන වඩේවි. යහපති ස්වාමීනි, යහපති. මාගේ පිය රජුහට අසුනක් යවා මේ බව දැනුවත් කරන්න. එසේ ස්වාමීනි, මාය ඉක්මනින්ම ඉටු කරන්නම්. ඒ අනුව දෙවන පිය තිස්ස මහරජුගේ ඉල්ලීම පරිදි වහාම මගධයේ අශෝක අධිරාජයාට මහා මහේන්ද්‍රයන්ගේ අදහැසිය පිළිබඳ දන්වා පණිවුඩයක් යැවීමට කටයුතු යෙදෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස උත්තර භාරතයේ සිට
මහා මහේන්ද්‍රයන්ගේ නැගණිය වූද මගධාධි රාජ අශෝකයන්ගේ දුහිතෘන් වූද සංඝමිත්‍රා අරිහත් මහා මෙහෙණින් වහන්සේ ඇතුළු දැවැන්ත දූත කණ්ඩායමක් බුද්ධගයා මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක්ද රැගෙන හෙළ භූමියට සැපත් වූ සේක. හදිසියේ සිදු වූ මහේන්ද්‍රාගමනය සම්බන්ධයෙන් තුෂ්ණි භූතව සිටි උපරාජ මහානාගයන් සංගමිත්තාගමනය හෙවත් ඓතිහාසික දුමින්දාගමනය පිළිබඳ ඇසූ කල්හි තවදුරටත් කැළඹිල්ලට පත්විය. ඔහු සිටි දෘෂ්ටියට අනුව මේ සිදුවන්නේ මහා පරිමාණ දේශපාලනික හා සංස්කෘතික ආක්‍රමණයකි. නමුදු හෙළ රාෂ්ට්‍රයේ බහුතරයකගේ අදහස එසේ නොවීය. ඔවුනට අනුව මේ සිදුවන්නේ නව යුගයක නවෝදාත්මක ආරම්භයක සිද්ධවීම්ය. කෙසේ නමුදු අප මෙතෙක් මේ කතා කළ ඓතිහාසික සංසිද්ධිය සැබවින්ම මේ දේශයේ ඓතිහාසික සභ්‍යත්වයේ මූලගත අවස්ථාවක් බව අසත්‍යයක් නොවන්නකි. තථාගත සම්බුදු සසුනේ ශ්‍රී ලංකා ගමනය නිල වශයෙන් සිදුවීමට පාදක වුණු ඉතිහාසගත කතාවස්තුව අප මහින්දාගමනය නමින් හඳුන්වන්නෙමු. මගධයේ අශෝක අධිරජුන්ගේ පුත්‍රරත්නය වූ මහා මහේන්ද්‍ර අරිහතුන් වහන්සේ පැමිණීමට పూర్වයෙන් මෙරට බුදුසසුන පැවති බවට මේ වන විට සාක්ෂි පවතින අතර මහින්දාගමනයෙන් සිදු වූයේ එම දහම නිල වශයෙන් මෙරටුන් පිළිගැනීම බව වටහාගත හැක. සැබෑ ලෙසම හෙළ බුදුසසුන පිහිටුවනු ලැබුවේ ගෞතම බුදුන් වහන්සේ විසින්ම බව ඓතිහාසික මූලාශ්‍ර අධ්‍යයනය කරන විට අපට පෙනී යයි. මහා වංශය ආදී මහා මූලාශ්‍රයන් පවසන පරිදි ගෞතම බුදුරදුන්ට పూర్වයෙන් කකුසඳ කෝනාගම හා කාශ්‍යප යන තුන් බුදු රජවරුන්ද ඒ කාලයේදී ශ්වසාසන සම්ප්‍රදාය හෙළ භූමිය තුල පිහිටුවා වදාළන්නට කටයුතු කර ඇත. කකුසඳ බුදුරජුන්ගේ ලංකා ගමනය අවස්ථාවේදී මෙරට පාලකයා අභය නම් රජු වූ අතර ඔහුගේ අගනගරය අභය නගරය නම් විය. එකල හෙළදීපය ඔජදීපය නමින් හඳුන්වා ඇති අතර කකුසඳ බුදුන් වහන්සේ පැවැත් වූ ප්‍රථම ධර්ම දේශනයෙන් 40,000ක් පමණ දෙනා මාර්ගඵල ප්‍රාප්ත වූ බව සඳහන්ය. කකුසඳයන්ට පසුව පහළ වූ කෝනාගම බුදුරජුන්ගේ කල මෙරට වරදීප නම් වූ අතර එකල්හි හෙළ පාලකයා වඩ්ඩමාන නම් නුවර රජකම් කළ සමිද්ද නම් රජුන් විය. 30,000ක් පමණ වූ රහතන් වහන්සේලාද සමග ලක්දිවට වැඩම කොට වදාළ කෝනාගම සර්වඥයන් වහන්සේ පැවැත් වූ ප්‍රධාන දම් දෙසුමට සවන් යොමා මාර්ගඵලලාභික වූ සමස්තයද 30,000ක් පමණම විය. කසුබ් නම් බුදුරජ බුදු වී එකල මණ්ඩදීප නමින් හැඳින් වූ හෙළ දේශයේ සුභකූට නම් පර්වතයට වැඩම කළ අවස්ථාවේ සිහල කිරීට ප්‍රාප්තගත පාලකයා වූයේ විශාල නම් නුවර අගනගරය කොටගත් ජයන්ත නම් මහරජුන්ය. මහා මුනි කාශ්‍යපයන්ගේ සිරිමුකේන ගලා ගිය තහම් ගඟුලේ සිහිල් දියදහරෙන් සබුද්ධි ශෝධනය කරගත් පිරිස මූලික වශයෙන් දසදහසකට ආසන්න විය. මේ මහා භද්‍ර කල්පයේ සිව්වැන්නට සම්බුද්ධගත වූ ගෞතම සිද්ධාර්ථයන්ගේ හෙළදේශාගමනය සිදු වූ කලද සිංහලද්වීපයේ යක්ඛයන් නාගයන් සහ දේවයන් ආදී නානාවිධ ශ්‍රේෂ්ඨ ගෝත්‍රයන්ට අයත් හෙළයන් දහස් ගණනින් බුදුන් සරණට සපැමිණිසේක. එලෙසින් නොනිල ලෙස පිහිටුවා වදාළ නිර්මල බුද්ධ ශාසනයක් මහින්දාගමනයේ සිදුවන තෙක්ම මෙරට පැවති අතර කාරණා අනුව සලකා බැලූ කල පෙනී යන්නේ මිහිඳු මහ අරිහතුන් වහන්සේ ඇතුළු ධර්මදූත කණ්ඩායමේ ආගමනයෙන් පැමිණ ඇත්තේ ಭಾರತයේදී ධර්ම සංගායනා ත්‍රිත්වයකින් සංශෝධනය වූ බුදුදහමක් බවය. කෙසේ නමුත් ඉහතකී සියලු බුදුවරුන්ගේ ලංකා ගමන අවස්ථාවන්හිදී සියලු සම්බුදුවරුන්ට ക്ഷേම භූමියක් බඳු වූ ස්ථානයක් විය. කකුසඳ කෝනාගම කාශ්‍යප හා ගෞතම යන සිව් මහා බුදුවරුන්ම එම ස්ථානයේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටිසේක.
ඒ ශුද්ධ ස්ථානය වනාහි අනෙකක් නොව ස්වර්ණමාලී මහසෑරදුන් සුපිහිටි භූමියයි. මහින්දාගමනය සිදුවන තෙක්ම එම ස්ථානයේ සෑයක් නොතිබූ අතර තෙවන පිය තිස්ස මහරජුන් විසින් එම ස්ථානයේ මහසෑයක් නිමවන්නට මිහිදු මහ අරිහතුන් වහන්සේගෙන් අවසර ඉල්ලූ කල්හි උන්වහන්සේ පැවසූයේ තිස්ස මහරජුගේ පරම්පරාවේ පහළවන අනාගත නර ශ්‍රේෂ්ඨයෙකු විසින් මෙම ස්ථානයේ මහසෑයක් නිමවන්නට කටයුතු සිද්ධ කරන බවයි. එකී අනාගත නර ශ්‍රේෂ්ඨයා වනාහි අන් කවරෙකුවත් නොව උපරාජ මහානාගයන්ගේ මී මුණුපුරා වන තෙවන පිය ගාමිණී අභය මහරජුය. උපරාජ මහානාගයන් රෝහණ දේශයට ගොස් පිහිට වූ මාගම රාජධානියෙන් දැයට පිදූ මිනි පහනවන් දෙවන පිය ගාමිණී අභය මහරජුන් වනාහි මහේන්ද්‍රාගමනයෙන් නිල ලෙස පිහිටුවන්නට යෙදූ ලක්දිව බුද්ධ ශාසනයේ ස්වර්ණමය යුගයේ නිර්මාතෘවරයාය. එලෙසින් ගතහොත් අප කතා සන්දර්භය තුලදී උපරාජ මහානාගයන් ගත් තීරණය සැබවින්ම ඵලදායී එකක් බව පැහැදිලි වේ. සිහල වංශ කතා හා පාලි අට කතා පවසන ආකාරයට ගෞතම සම්බුදුන් වහන්සේ පරිනිබ්බාන මංචකයේදී දෙදෙව්ලොවට අධිපති මහාදේව් ශක්‍රයන් හට ලක්දිව සුරකින ලෙසට අනකර ඇති අතර ඊට හේතුව වනාහි තම ශාසනය අවසන් මොහොත වන තෙක් පවතිනුයේද රැකෙනුයේද ලක්දිව් වාසී හෙළයන් තුලම බන බවට තථාගතයන් වහන්සේ සතුව පැවති විශ්වාසයයි. එදා ಭಾರತයේ අධිරජ අශෝකයන් හමුවීමට හෙළබිම නියෝජනය කරමින් ගමන්ගත් රාජදූත ඛණ්ඩයේ නායකයා වූ මහාමාත්‍ය අරිට්ට නොහොත් අප කතා සන්දර්භය තුලදී රිටිගල මහඇත්තන් නමින් ඔබ හඳුනාගත් සුවීරධර රාජ්‍ය නිලධාරියා මෙරට අභිමානවත් සිංහල බික්කු වංශයේ නිල ආරම්භකයා වූ බව මූලාශ්‍ර අධ්‍යයනයේදී පැහැදිලි වෙයි. පැවිදි වී ටික කලකින්ම අරිහත්ත්වයට පත් වූ උන්වහන්සේගෙන් නිල වශයෙන් ඇරඹුණු ලාංකේය සිංහල සංඝ වංශයට ඇත්තේ බුදුරදුන් පහළ වූ අසල මහා භාරතයටද නොමැති තරමේ සර්ව සුවිශිෂ්ට වූ ශාසන ඓතිහාසිකයෙකි. අතීතයේ සිට නූතනය දක්වාම මේ මහා පෘථිවිතලය තුල සම්බුදු සසුන සුරකී පැවතෙනුයේ ලාංකේය සීහල ශාසන සම්ප්‍රදායට පින් සිදුවන්නටය. වර්තමානය වන විට නේක ප්‍රකාර අර්බුදයන්ට ලක්ව ඇතිමුත් పూర్ව වර්තමානයේදී ලොව වැඩියෙන්ම මාර්ගඵල ලාභී ප්‍රඥාවන්තයන් පහළ වූ භූමිය අපෝපන් හෙළබිමයි. නව ලෝකයේ අවශ්‍යතාවයන්ට ගලපාලමින් සුවහසක් ලෝක සත්වයන්ට ගැලවීමේ මාර්ගය යලි මතු කරලීමේ යුග කාර්යභාරය ලංකාවාසී අප සතුය. ඒ යුග කාර්යයට ස්වප්‍රාණය පුදා හෝ පනදීමට අපට හැක්කේ නම් විශ්ව කීර්තිධර විද්‍යාඥ ආතර් සී ක්ලාක් මහතාගේ අනාවැකිය භෞමිකය මත යථාර්ථවත් වීම වශවර්ති මාරසේනා දහසක් එකවර පැමිණියද නොහැකි වනු ඇත. එනම් ව්‍යවහාර වර්ෂ 2050 වන විට බුදුදහම පෘථිවියේ අග්‍ර විද්‍යාව බවට පත්වනු ස්ථිරය. නමෝ ධම්මාය. බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස්පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා. තජින සිරි ධර්මයේ සිරි ලංකාව තරණය මහින්දාගමනය